ඉතින් මේ දෙක අතර දෝලණය වෙන කොටසක් තමයි වස්සානය කියන්නේ. වස්සානයේ පද්‍යපන්තිය තුළින් ජීවිතයේ පිළිබඳ මිනිසුන් තුළ පවත්නා වූ යථාර්ථවාදී බවක් ඉස්මතු කරනවා. විශේෂයෙන්ම අපේ පද්‍යපන්තිය රචකයා එහෙම නැත්නම් අපේ පද්‍යපන්ති නිර්මාතෘවරයා වන රත්නශ්‍රී විජේසිංහ සූරීන් සිංහල සාහිත්‍ය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිර්මාණකරුවෙක්. මේ නිර්මාණකරුවාගේ නිර්මාණ අතර වස්සානය කියන පද්‍යපන්තියට හිමි වෙන්නේ සුවිශේෂ බවක්. වස්සානය කියනකොට අපි දන්නවා වැස්ස. වැස්ස අපිට උවමනා වෙනවා. සමහර අවස්ථාවලදී වැස්ස නිසා ජීවිත විනාශ පවා ඇති වෙනවා. ඒකෙදී ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා තමයි වස්සානය කියන පද්‍යපන්තිය සම්බන්ධ වෙන්නේ. එතනදී අපිට පැහැදිලි කරන්න පුළුවන් ඊළඟ කොටසට යනකොට එතනදී අපි කිව්වා වස්සානයේ ලිව්වේ කවුද? රත්නශ්‍රී විජේසිංහ සූරීන්. මේ රත්නශ්‍රී විජේසිංහ සූරීන් ගැන කියනකොට සිංහල සාහිත්‍යයේ සුවිශේෂ බවකට පත්වෙච්ච නිර්මාණකරුවෙක්. එතුමා 1953 ජූනි 2 වෙනිදා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙනිය කියන ගමේ නැත්නම් තෙල්ලඹුරේදී තමයි උත්පත්තිය ලබන්නේ. ඊට පස්සේ තෙල්ලඹුරේ දුටුගැමුණු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබලා ද්විතීක අධ්‍යාපනය සඳහා නැත්නම් දෙවැනි කොටස සඳහා හික්කඩුවේ සුමංගල විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ 1975 මාර්තු 10 වෙනිදා විද්‍යා ගණිත ගුරුවරයෙකු වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නැවුම්ගල කනිෂ්ඨ විද්‍යාලයේ පත්වීමක් ලබනවා. ගුරු වෘත්තිය තමයි මෙතුමාගේ ජීවිතේ ඒකාලෝක කරපු තැන. එතනදී ගුරු වෘත්තියත් එක්ක කටයුතු කරනකොට මෙතුමා තුල පැවතිච්ච දැනුම කුසලතා ආකල්පයන් නිසා එතනින් ඉදිරියට තව ටිකක් පියවර තබලා 1980 වෙනකොට මේ පසුගිය කාලය තුල ඊ타මාත්ම සුවිශේෂී ගුරුවරුන්ගේ සුවිශේෂී ස්ථානයක් වන ගාල්ලේ තියෙන උණුවටුනේ ගුරු විද්‍යාලයේ ගුරු පුහුණුව සම්පූර්ණ කරනවා. මින් පස්සේ 1983 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ගෞරව උපාධිය ලබනවා කලා විෂය ධාරාව යටතේ. ඊළඟට 1985 වර්ෂයේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලැබපු මෙතුමා 1985 හුලන්දාව කනිටු විදුහලේදී නැත්නම් හුලන්දාව කනිටු විදුහලයේ ගාල්ලේ ඇලෝසියස් විද්‍යාලවලත් සේවය සඳහා යොමු වෙනවා. මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොටසක් මම කිව්වේ. එතකොට මේ කොටස තුල ලබන ලද අත්දැකීම් එක්ක නිර්මාණකරණයට වැඩි වශයෙන් යොමු වෙනවා. මේ වැඩි වශයෙන් යොමු වෙච්ච අතර ඊළඟට දෙවෙනි කොටස හැටියට ජීවිතයේ දෙවෙනි කොටසක් හැටියට ආපහු ගුරු සේවයෙන් ඉවත් වෙනවා. ගුරු සේවයෙන් ඉවත් වෙලා ඊටත් එහා ගිය සේවයක් ලබා දෙන්න තමයි එතුමාගේ උත්සාහය වුණේ. ඊට පස්සේ දකුණු පළාතේ අධ්‍යාපන කාර්යාලයේ සිංහල භාෂා ඒකකයේ සහකාර ඒකකයේ බාහිර නිලධාරියා වශයෙන් කටයුතු කරා එක කාලයක් තුල. ඊට පස්සේ දෙවැනියට සම්පකාර්ය දේශීය වෛද්‍ය පළාත් සභා අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරට පත් වෙන්නේ මෙතුමා. දැන් ඕගොල්ලන්ට විභාගයේදී සමහර විට එතුමාගේ
මේ සේවා කාලයන් පිළිබඳ කොටස් දෙකකින් අහන්න පුළුවන්. සමහර විට මේ වගේ කොටසකින් ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේක ලකුණු දෙකේ ප්‍රශ්නයක් මත තමයි මේ කොටස් ඇතුළත් වෙන්නේ. අනිත් එක තමයි මේ වගේ කෙනෙක් පිළිබඳව අපි දැනගන්නේ මෙයාගෙන් අපිට ලැබිච්ච සේවය කොපමණද කියලා ඔබට වැටහෙනවා මේ කරන ලද මේ ඔහුගේ සේවය පිළිබඳ හොයලා බැලුවොත්. ඊට පස්සේ මේ එකින් එකට ගමන් කරනකොට සමෘද්ධි අමාත්‍යාංශයේත් මහවැලි අමාත්‍යාංශයත් ඔය කොටස් හැම එකෙම සේවය කරලා පරිණත බවට පත් වෙනවා. ඊට පස්සේ ශාස්ත්‍රීය සේවයට යොමු වෙන්නේ ඉන් අනතුරුව තමයි. මේ අනතුරුව යොමු වෙච්ච මෙතුමාගේ සේවය තමයි අපි එතකොට මේ පද්‍ය පන්තිය තුලින් විග්‍රහ කරන්නට යන්නේ. මේ මුල් කොටස් ටික පිළිබඳව ඔබට යම් අවබෝධයක් තියෙන්න පුළුවන්. ඊළඟට තමයි අපිට වඩාත් වැදගත්. මේවා අනිවාර්යෙන් ඔබ කටපාඩම් කරගත යුතුයි. විශේෂයෙන්ම මේ නම් ඔබට ප්‍රයෝජනවත් වෙනවා. වර්ෂ පිළිබඳව දැනගෙන තිබීම වඩාත් වැදගත්. ඊළඟට ඔය සම්මානයන් පිළිබඳ වෙන වෙනම මතක තබා ගැනීම ඔබගේ විභාගයේ ජයට එක හේතුවක් වෙනවා. අනිත් අතට ඔබට පුළුවන් මේක ඔබගේ ජීවිතයේ එක් කොටසක් බවට පත් කරගන්න. එතකොට රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ කාව්‍ය නිර්මාණ බිහි වෙන්න පටන් ගන්නේ බිය නොවන්න අයන්ඩි 1979 තමයි පළවෙනියෙන්ම මේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ. ඊළඟට වස්සානය අපි තව ටිකක් විග්‍රහ කරනවා මේ ටිකෙන් පසුව 1985 දී දෙවැනි නිර්මාණය තමයි වස්සානය. තුන්වෙනි නිර්මාණය අපි සුබ උදෑසනක් 1987 මේ නිර්මාණය සඳහා රාජ්‍ය සම්මාන ලැබුණා. ඊළඟට සල්ගහයට තරු ලකුණ මධ්‍යම යාමය සන්ධ්‍යා තීර්ථය කියන නිර්මාණ ටික එතුමා අතින් බිහි වෙනවා. ඒක සන්ධ්‍යා තීර්ථය කියනකොට 2010 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන දී ඇගීමට ලක් වෙච්ච නිසා ඔබ එයත් මතක තබා ගත යුතුයි. මොකද පසුගිය වර්ෂයේදී අපිට මතකයි මහාචාර්ය දිර්වීර සරච්චන්ද්‍ර මහත්මයාගේ ලැබපු සම්මාන ගැන ඇහුවා. එතකොට අපිට මෙතුමාගේ මේ දක්වා අපේ අලුත් සිලබස් එකේ කිසිම තැනක නැත්නම් මේ අලුත් විෂය නිර්දේශයේ කිසිම තැනක ඒක සම්බන්ධයෙන් අහලා තිබුණේ නැහැ. ඒකෙන්ද ඔබට මේක ගැන අවධානය වැඩි යොමු කරන්න පුළුවන් මේ සැරේ වෙනකොට. මොකද අපිට ගද්‍ය වශයෙන් ගත්තයින් පස්සේ පද්‍ය වශයෙන් ගත්තයින් පස්සේ අපේ නිර්මාණවල පද්‍යත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සඳැස්, අනිත් එක තමයි නිසදැස්. එතකොට දැන් මේකෙදී නිසදැස් සම්ප්‍රදායෙන් යුක්තව නිර්මාණයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතනදී වස්සානය ගැන කියන්ට අපි පටන් ගන්නේ මේ පොත් පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබුණොත් පමණයි. එතකොට ඒව හැම එක්කම නිර්මාණ වල ඔබට පුළුවන් දැනගන්න මේ නිර්මාණ තුල ඇති සුවිශේෂ බව. ඊළඟට වංකගිරි අරණේට රාජ්‍ය සම්මාන එතකොට මෙතනදීම අපි කියන්න පුළුවන් ගංගා ගීතය, නෙතනෙළුපුල්, ඊළඟට සුදු නෙළුම 1994 දී ලස්සන නාම අංගය හා මතක සිතුවිලි, ඉරබට තරුව, ආලක මන්දාව කියන ගීත රචනා එතුමාගේ සුවිශේෂ නිර්මාණ බවට පත් වෙනවා. ඊළඟට ළමා සාහිත්‍ය බලන්න නිර්මාණ වෙන් වශයෙන් මේ ළමා සාහිත්‍ය කියන එක ළමයෙකුගේ මනසට කියවිය යුතුයි. මනස කියන්නේ ජීවිතය ඉදිරියට ගමන් කරන කෙනෙකුගේ මනස ඒකාග්‍රතාවයෙන් යුක්තව සංයමයෙන් යම් කිසි
පරිණත තත්වයට පත් වෙනකොට මේ පරිණත තත්වය යහපත් පුද්ගලයෙක් නැත්නම් දැනුම කුසලතා වලින් පිරිපුන් යහපත් පුද්ගලයෙක් බිහි කිරීමට තමයි ළමා නිර්මාණය ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ ළමා නිර්මාණ තුළ එතුමා ඒ හා සමානම දායකත්වයක් දරලා ළමයින්ගේ මනස වඩා වර්ධනය කරන්නට හේතු වෙච්ච නිර්මාණ හැටියට මේවා අපිට නම් කරන්න පුළුවන්. එතනදී රන් කිරිකට, පැණි කුරුල්ලා, රතු කිකිලිසා තවත් කතා, සින්දු කියන උණ පඳුර, ගල් අරඹේ ඇතින්නියා, සූර්ය උදාවනතුරු, සැලලිහිනියෝ, ලහිරු මණ්ඩල මේ නිර්මාණයන් ළමයින්ගේ ළමා සාහිත්‍ය වෙනුවෙන් ඉදිරිපත් කරපු නිර්මාණයන් බවට පත් වෙනවා. එතකොට මේ ළමා නිර්මාණ වලට අමතරව සාහිත්‍ය ලේඛනය, ශාස්ත්‍රීය ලේඛනයක් හැටියට නිර්මාණ ගත්තොත් එහෙම මෙතන මහගමසේකර මහත්මයා හා සමාජ යථාර්ථය කියන කෘතිය සමග සම්බන්ධ වෙන්නේ මේ අපේ මහාචාර්ය සුචලිත ගමලත් සූරීන් සමග. ඒක නිසා මේ කෘතියේ සුවිශේෂ බවකුත් තියෙනවා. මේ එකමුතුව මහාචාර්ය සුචරිත ගමලත් මහත්මයා රත්නශ්‍රී විජේසිංහ සූරීන් සමග එකතුව මහගමසේකර හා සමාජ යථාර්ථය. එතකොට මහගමසේකර මහත්මයාගේ නිර්මාණයන් පිළිබඳවත් එයින් සමාජයට දක්වන ලද යථාර්ථවාදී බවත් මේක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව අත්පසුර, ලස්සනම අහස, කටු ගහ යට, ලියවැල වගේ කෘති නිර්මාණයට දායකත්වයේ දක්වනවා. ඊට පස්සේ ගුරුකුලය කියනකොට අපි කියන්නේ ගුවන් විදුලි අධ්‍යාපන සේවය වැඩසටහන් මාලාවකට සම්බන්ධතාවය දක්වනවා. එතකොට දැන් නූතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම තියෙනවා. අතීතයේ වැඩි වශයෙන් ශ්‍රව්‍ය මාධ්‍ය විතරයි. එතනදී අපි දකිනවා ශ්‍රව්‍යයෙන් දෙන දේ යථාර්ථයෙන් අපිට අවබෝධ වෙන්න ඕනේ. නැත්තම් අපි රූපයෙන් දැකලා සමහර විට ඔබ හින්දි චිත්‍රපටයක් බලන වෙන්න පුළුවන්, දෙමළ චිත්‍රපටයක් බලන්න පුළුවන්. ඒ ඕනෑම භාෂාවකින් බලනකොට අපි බලන්නේ ඒකේ රූපයත් එක්ක. දැන් ගුවන් විදුලියේදී අපිට එහෙම නෙවෙයි. ශ්‍රව්‍ය පමණයි. ඒක අනුව ශ්‍රව්‍යෙන් කතාව ගොඩනගෙනවා කියන්නේ ඒ වගේ නිර්මාණයක් කිරීම ඉතා භාරදූර කාර්යයක්. ඒ හා සමානව ඒ යොමු වීම ඉතාම වැදගත් බවට පත් වෙනවා. එතකොට අපි වස්සානය ගැන සාකච්ඡා කරනකොට තව ටිකක් අපිට විග්‍රහ කරන්න වෙනවා. ගේ නිර්මාණ අපේ දුවදරුවෝ 90% පැරණි ගීතවලට යොමු වෙන්නේ නැහැ. අපි දන්නවා අපි ඉස්කෝලේ ට්‍රිප් එක යනකොට නැත්නම් අධ්‍යාපන චාරිකාව යනකොට සින්දුවල කෑල්ලයි කියන්නේ. දැන් නූතනයේ අපි දකිනවා බොහෝ අය බිහි වෙනවා. ස්ටාර්ස්ලා බිහි වෙනවා. හැබැයි ඔක්කොම බිහි වෙන්නේ මේ පැරණි සින්දු වලින්. හැබැයි ඉක්මනින් බැස යන තරු තමයි තියෙන්නේ. ඒ වුණාට මෙතනදී අපි දකිනවා මේ ඔවුන්ගේ නිර්මාණ මේ කොච්චර කාලයක් අදටත් අපි රස විඳිනවා. හැබැයි නූතන පරපුර දුවේ පුතේ ඔබ මේක රස විඳිනවා අඩු. හැබැයි ඔබත් රස විඳලා එහි ඵලය ලබන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිතේ ඊටමත් සාර්ථක තත්වයටපත් වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ ඔබලා වඩාත් කැමති වෙයි කියලා හිතන කොටසක් ගැන විග්‍රහ කරන්න. ඒකෙදී නූතන සංගීතයත් එක්ක බැඳුණු ගීත කීපයක් තමයි අපි මේ ඔහුගේ නිර්මාණ හැටියට පෙන්වු කරන්නේ. මොනවාද? සිදු නෙළුම් පෙති ගීතය පඬිත් අමරදේව ශූරීන් ගායනා කරන්නේ. ඊළඟට
මගේ බිසවුනේ අසාපන් විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීතයක් කිරුළ මුතුලිහි කියන ගීතය ඔබ අහලා තියෙනවා. මුතුලිහි සරසර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලි ගිගිරි වැළපෙනා නටනවා නොවේ වැහැරුණු දෙපා වෙනුලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා. බොහෝ විට ජානක වික්‍රමසිංහ මහත්මයාගේ චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ විශාරද සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ලෙන්චි නාමගේ නංගියේ විශාරද සුනිල් එදිරිසිංහ ශූරීන්ගේ මේ නිර්මාණ තියෙනවා. මෙතනදී ඔබට පුළුවන් මේ ගීතවල පොඩි කොටසක් අසන්ට. එතනදී ඔබට මේ වගේ තියෙන වචනවල සුවිශේෂත්වය පෙන්නුම් කරන්නට පුළුවන්. ඊළඟට බිම්බරක් සෙනග ගැවසුණු ඊළඟට පුන් සඳරෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳිසේම රන්වන් නිරිඟුයි බිනවාද තුන් යම හීන දැක දැක මොට දැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදෝ නීදී නැතිද සුවඳතියා මාළඟ කොණ්ඩ කිරිල්ලියේ මාළගිරවියේ මගේ දුවේ නුඹ අවදියෙන් නම් කරුණාරත්න දිවුල්ගනි මෙන්න මේ ගීතවල තියෙන නිර්මාණාත්මක බව රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ භාෂා ශෛලිය කොපමණද කියලා ඔබට මේ ගීත ටික වලින් ගීත කීපයක් තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මේ පාඩම තුල. ඔබට ඒ වගේ ඇති භාෂා ශෛලිය රසවත් භාවය ඔබට දැනගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් එහෙම වස්සානි. දැන් වස්සානි කියන්නේ අපේ ප්‍රධාන මාතෘකාව. එතකොට ප්‍රධාන මාතෘකාවේ තියෙන කොටසක් තමයි මේ එතුමාගේ මට මීට වසර කීපයකට පෙර අපි ජාතික පාසල තුලින් ඔබට ඉදිරිපත් කරපු ජාතික රූපවාහිනී වැඩසටහනකදී ජාතික පාසලෙන් ඉදිරිපත් කරපු කොටසක් තමයි එතුමාගේම කටහඬින් ඔබට දැන් මේ වස්සානේ පන්තිය ගැන පොඩි හැඳින්වීමක් දෙන්න තමයි අපි ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. බලන්න දැන් එතුමාම ප්‍රකාශ කරා එයාගේ ජීවිතයේ යම් කිසි කොටසක් අපි පාඩම විග්‍රහ කරාට වැඩිය ටිකක් එතුමාගේ අදහසින් අදහස ඔබ දකින්න ඇති. එතනදී මේ දුෂ්කර පළාතක එහෙම නැත්නම් මොණරාගල දිස්ත්‍රික්කයේ හුලන්දා ඔය කනිටු විදුහලේ සේවය කළ කාලේ ජීවිතයේ ලැබු කටුක අත්දැකීම් තමයි මේකෙ තුල පෙන්වුවේ. දැන් මම තව ටිකක් විග්‍රහ කරන්නේ එතුමා කියපු කොටසම. එතනදී කියනවා ශුෂ්ක දේශගුණය වෙනස් කරමින් ඇදහැලෙන් වර්ෂාවෙන් පිබිදෙන. මෙතුමා හුලන්දා ඔය ගාව ගුරු නිවාසයේ ඉන්නවා. හුලන්දා ඔයේ එක කාලයකට දෙගොඩ තලාගෙන යනවා. මේ දෙගොඩ තලාගෙන යන ජල කඳත් ටික කාලයකදී වතුර බිඳුවක්වත් නැති වැලි තලාවක් බවට පත් වෙනවා. මේ වැලි තලාවේ කොච්චර කටුකද කිව්වොත් වලවල් හාරලා වතුර ගන්නවා කියලා එතුමාගේම කටින් කිව්වේ අපේ මේ අදහස. එතනදී හුලන්දා ඔය දකින කවියාගේ සිතේ එතකොට හුලන්දා ඔය දකින කවියාගේ සිතේ ඇතිවන චමත්කාරය නිර්මාණය තුලින්
රසික හදවත් තුළට. එතකොට දැනවීමට වෑයම් කිරීම තමයි මේ කතුවරයාගේ තිබිච්ච සුවිශේෂ ලක්ෂණය. එතකොට හුලම්දා ඔය එක කාලයකට දෙගොඩ තලාගෙන යනවා. තව කාලයකට වතුර බින්දුවක්වත් නැති වැලි ගොඩක් බවට පත් වෙනවා. ඔන්න ඔතන තමයි පාඩමේ අර අපි කියන අර සම්බන්ධේ මොන වගේද ඒක වෙන්නේ මිනිස් ජීවිතයට සම්බන්ධතාවයත් එක්ක වගේ. මොකද දෙගොල්ල තලාගෙන යන ඔයක් ටික දවසක් යනකොට වතුර බින්දුවක් බවට පත් වෙනවා. ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරු ආයින්ට නිල් වතුර තුරුළු කර කෙතේ අතහැර යම්ද. ඊළඟට කෙකෙටියා පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන සොඳුර උඹ වගේම හිනහේය මා එක්ක. බලන්න ඔය දෑල දොඩමළුවේ දෑල කිව්වම දෙපැත්ත. ගඟක කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක තමයි දෑල කියලා අපි කියනවා. දැන් ඔබට මතක ඇති අපි පෙරහැරවල් වල නැත්තම් අපි මහනුවර පෙරහැරේ දලදා කරඬුව වඩම්මන හස්තිරාජයා දෙපැත්තේ ඇත්තු දෙන්නෙක් යනවා. ඕක විග්‍රහ කරන්නේ අපි දෑල කියලා. දෑලේ ඇත්තු. දෑල කියන්නේ එතනදී දෙපැත්ත. එහෙනම් ඔය දෑල දොඩමළුය. ඔය දෙපැත්ත දොඩමළුයි. සුවඳ බැරුවායින්ට බලන්න කොච්චර පරිසරයේ තියෙන චමත්කාරී සුවඳ බැරුවායින්ට මේ අපිට මනස තුල ඇති කරනවා මේ වගේ සුවිශේෂ බවක්. නිල් වතුර තුරුළු කළ කෙසේ අතහැර කොච්චර කටුක ජීවිතයක් වුණත් අපි අතහැරලා යන්න කැමති නැහැ. අපි ඉන්න ගෙදර අතහැරලා යන්නේ නැහැනේ කොච්චර කරත්. අපි ට්‍රිප් එකක් යන්න නැත්නම් අධ්‍යාපන චාරිකාවක් යන්න ගෙදරින් කොහේ හරි විනෝද චාරිකාවක් යන්න ලැහැත්ති වෙලා බොහොම සතුටින් යනවා. දවස් දෙකක් තුනක් යනකොට අපිට රග්ගාලා ගෙදර ඇවිල්ලා නිදිය ගන්න ඇඳ විතර වටින්නේ නැහැ වෙන තැන. බලන්න ඒ වගේ තමයි මේ පරිසරයේ දුෂ්කරයි කටෝරයි. හැබැයි අතහැරලා යන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ඒක තමයි මනුස්ස ජීවිතය කියන්නේ. මනුෂ්‍යයාගේ යථාර්ථවාදී බවයි උතනදී කියන්නේ. එතකොට මිනිහෙක් තුල පවතින නැත්නම් මිනිසෙක් තුල පවතින දේ තමයි මේක. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යන්නේ? නිල් වතුර අත්හැරලා මෙච්චර අර ලස්සනට ගලාගෙන යන වතුර පාරක් අතහැරලා යන්න හිතෙන්නේ නැහෙනි. අන්න ඒ වගේ. ඊළඟට කෙක්කටියා පඳුරු සුදු මල් පොකුර වඩාගෙන. ඔබ දැකලා ඇති කෙක්කටියා ගස්වල මෙහෙම උඩට ඇවිල්ලා පොඩි තිත් වල ඔය වගුරු බිම්වල හැදෙන කොටසක්. ඒකෙදි කෙකටියා මල් පොකුරු. එතකොට මේ නිර්මාණකරුවා කියන්නේ තමන්ගේ දරුවන් හා සම්බන්ධයි. සොඳුර නුඹ වගේම හිනහැයමා එක්ක. එතන දරුවෝයි තමන්ගේ බිරිඳයි ගැන තමයි සැඟවුණු අදහස. සොඳුර බලන්න ආදරණීය අදහසක්. සොඳුර නුඹ වගේම මා හිනහේයමා එක්ක. උඹත් එක්ක වගේම මාත් එක්කත් හිනහෙනවා. ඒ කියන්නේ උපමාත්මක භාෂා ශෛලියක් රත්නශ්‍රී විජේසිංහ සූරීන් මෙතනදී යොදාගත්තා. කුඹුක් කතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සඳ එක්ක තරංගයට මෝරන්ට හුලන්දා ඔයකින්ද මල්වරව ඉල්මහට. දැන් අපි දන්නවා මල්වර වෙනවා කියන්නේ මොකද්ද? සාමාන්‍ය භාෂාවෙන් මේ ඵලයක් හැදෙන්න සුදුසු තත්ත්වයටපත් වෙනවා. ඒකනේ ඔය අපේ සමාජයේත් මල්වර උත්සවත් තියන්නේ. ඒකෙදි ඉස්සර අතීතේ නම් ඒ වගේ දේවල් යටපත් කරා නූතන වෙනකොට ප්‍රසිද්ධ කරනවා. ඒ වගේ දේවල් තියෙන සමාජයක මේ වචනය යොදාගත් හැටි කොහොමද? කුඹුක්කතු වතුර අත ගගා නැමිලා දියට. කුඹුක් ගස්වල අතු පහතට නැමිලා ගලාගෙන යන වතුරේ මේ අත් වැදෙනකොට මේක බොහොම හෙල වෙනවා. ඒක හරියට කතුවරයා කියන්නේ කොහොමද? මේ
කුඹුක්කතු වතුර අත ගගාර අත්ත උඩට පහළට යන්නේක කුඹුක්කත් වතුර අත ගන්නවා වගේ කියලා. ඒ වගේම කියනවා දිය කෙල්ලෙන හැටි පුංචි මාළුවෝ දුටුවත් බොහොම ලස්සන චමත්කාර පරිසරයක්. මේ කටෝරත්වය ගැන පොඩ්ඩක්වත් අපි තාම කිව්වේ නැහැ. ඒක තමයි මෙතන තියෙන සුවිශේෂ බව. දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්න. පුරපසේ අපේ පෝය පටන් ගන්නකොට අපි කියනවානේ පුර 15 වක. එතකොට ඒකෙදි කියන්නේ මාසයක් ගත්තයින් පස්සේ මාසේ දවස් 30 බෙදනවා 4ට. කොහමද? අපි ඕක සාමාන්‍ය බෝලයක් ඇඳලා උඩම පුර 15ක දවස් 7මාරක් යනකොට හඳේ හැඩ ඇඳලා ඇති ඔබ විද්‍යා පාඩමේදී හැම. එතනදී මේ දවස් 7මාරක් යනකොට හඳෙන් භාගයක් ඉවර වෙලා. එතකොට අපි කියනවා අව 8වක කියලා. අව කියන්නේ අඩු වෙනවා. තව දවස් 7මාරක් යනකොට හඳ නැත්තටම නැති වෙනවා. 8වක දවසක් බවට පත් වෙනවා. තව 7මාරක් යනකොට පුර 8වක. දැන් ඔන්න පුර කියන්නේ පිරෙනවා. එතකොට හඳ ඒ විදිහට නැති වේගෙන ගිහිල්ලා ඊට පස්සේ පොඩි හඳේ කෑලි කෑලි ඇඳොත් එහෙම දවස් 7මාරක් යනකොට භාගයක් හැදෙනවා. ඊළඟ 7මාර යනකොට තවත් භාගයක් ඇදිලා ඒ 7මාරි දෙකක් තමයි අපි කියන්නේ 15ක් එකතු වෙලා පුර 15 වක. වක කියන්නේ වක් කියන කෑලි 15ක් එකතු වෙලා තමයි පූර්ණ චන්ද්‍රයක් බවට පත් වෙන්නේ. එතකොට ඒකේ මැදින් බෙදුවොත් එහෙම පුරපක්ෂයේ අවපක්ෂයේ. පුර කියන්නේ හඳ පිරෙනවා, අව කියන්නේ හඳ නැති වෙනවා. දැන් ඔබ සාමාන්‍ය සමාජයේදී නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී දැකලා තියෙනවානේ අසනීපයක් වුණාම විභාගෙටත් යන්න සමහර විට ඕගොල්ලෝ මේ වෙනකොට සමහර විට සේත් කවි එහෙම කියනවානේ. සේත් කවි කියන්න ඕනි පොයට ඉස්සෙල්ලා. වස් කවි කියලා જાතියක් තියෙනවානේ. ඒ කියන්නේ විනාශය. ඒක කියන්න ඕනි අවපක්ෂය. අවපක්ෂය කියන්නේ නැති වෙනවා. එතකොට පුරපක්ෂය අවපක්ෂය වෙනස් වෙන්නේ අන්න ඒ විදිහට. එතකොට පුරපසේ සඳ එක්ක තරඟයට මෝර. එහෙනම් වැඩි වෙන හැටිනි කියන්නේ පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්න හුලන්දා ඔය කිම්ද? හුලන්දා ඔය මොකද? මල්වරව ඉල්මාසේ වෙනකොට මල්වර වෙනවා. මල්වර වෙනවා කියන්නේ එහෙනම් අනිත් පැත්තෙන් පෙන්නු කරනවා ඔන්න වැස්ස එන්ට පටන් ගන්නවා. වැස්ස එන්ට පටන් ගන්නවා කියන්නේ එහෙනම් ඉල්මහසේ වෙනකොට මල්වර බවට පත් වෙනවා. ඊළඟට කියනවා ස්නේහය පිරීගිය ඔබිනයන නිල් පොකුණ දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය. තඹර පෙති අතර හෙල් මැලිරේනු වැසි වසින ඔබි සිනහවෙන් නිවේ හුණුව ගිය ලෙහෙනාර. දැන් බලන්න අර වේලිලාත ස්නේහය පිරී ගිය ඔබිනයන නිල් පොකුණ. ස්නේහය කියනකොට ආදරේ සෙනෙහස. පිරී ගිය ඔබිනයන නයන කියන්නේ මෙතන ඇස් නිල් පොකුට නිල් පාට වූ ඇස් ස්නේහයෙන් පිරිච්ච ආදරයෙන් පිරිච්ච මවක් දරුවෙක් දකිනකොට කුඩා දරුවෙක් කඳන වෙලාවට අම්මා වඩා ගන්නකොට දරුවාගේ ඇස් දෙක දීප්තිමත් වෙනවා. ඇඬිල්ල නවතිනවා. ආන්න බලන්න ඔබේ නයන ඔබගේ ඇස් නිල් පොකුණ නිල් පාට පොකුණක් වගේ. නැත්නම් වතුර හිතා පිරිසිදු වතුර තියෙන තැනක් වගේ බවට පත් වෙනවා. දිය නිලන වැසි සමයේ රැලි නගා උතුරාය. වැස්ස වැඩි වෙන්න රැලි ගහලා නැත්නම් රැලි ඇති වෙලා මේ ඔය උතුරලා යනවා. දැන් ඔබට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති. මේ ඔය ගඟ ඇල කියනකොට වෙනසක්. දැන් ඇලක් කියනකොට කුඩාම වතුර පාරක් ගමන් කරන එක. ඊට වැඩිය ටිකක් වැඩි වෙනකොට අපි කියනවා ඔයක් කියලා. හැබැයි ගඟක්
රත්තරම් කියනකොට ගඟක විශාල ජල ධාරාවකින් යුක්තයි. හැබැයි ඊට වැඩිය අඩු ධාරිතාවෙන් යුක්ත කොටසකට තමයි අපි කියන්නේ ඔය කියන්නේ. එතකොට මේ සාමාන්‍ය අපේ ඔයවල් තියෙනවා විශාල ඔයවලුත් එකක් දෙකක් අපේ රට තුල තියෙනවා. ඒ වගේ මෙතනදී මේ ඔයේ තියෙන විශාලත්වය කතුවරයා ඊටාම චමත්කාරයෙන් පෙන්වුම් කරනවා. තමරපෙතිහි අතර හෙල් මැලි රේණු වැසි වසින ඔබේ සිනහ වෙන්නේ වේ හුණුවගේ. දැන් මලක තියෙන සුන්දරත්වයේ වගේ තමයි ඔබේ සිනහ වෙන් හුණුව ගිය ලේනහර. එතකොට අර මම මුලින් කිව්වා වගේම තිබිච්ච සාන්ත පරිසරය චමත්කාරය ඔබේ සිනහවෙන් නිවේ ඔබේ සිනහවෙන් නිවිලා යනවා හුණුවගේ ලේනහර වේලිච්ච නහරයන් උද්දීපනය වෙනවා. අන්න ඒ වගේ දෙවට දිග කරදවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳුනිදි ඇහැරවන්නේ කුමට රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය මිහිරි මව් කිරි වගේ පොවන්නේ මිනුඹලාට. බලන්න දෙපටක් පොඩි පාරක් දෙපැත්ති කැලෑව හැදිලා මෙහෙම ගස් හැදිලා තියෙනවා. ඕකේ ගස්වල අතු වැටිලා තියෙන විදිහට අපි කියනවා ඒක මෙහෙම රවුම් වෙලා තියෙනවා නම් ඒක අපි කියනවා ආරුක්කුවක් කියලා. එතකොට දෙවට දිග කරඳ ගස්වල දැන් කරඳ ගස් කියනකොට නාගරික සමාජයේ අපේ දුවා දරුවෝ නම් දකින්න නැතුව ඇති මේ ග්‍රාමීය සමාජය තුළ කරඳ ගහ ගැන හොඳට අදහස් තියෙනවා. නැත්නම් කරඳ ගහ ගැන කතාන්දර තියෙනවා. එකක් තමයි අපේ සිංහල අවුරුද්දට කරඳ කොළ වගේ දේවල් බොහෝ විට ගන්නවා හිස තෙල් ගෑමේ උත්සවයේදී. ඊළඟට අතීතයේ සිට තිබිච්ච ලක්ෂණයක් තමයි දැන්නේ ඔයගොල්ලෝ දත් බුරුසුව පාවිච්චි කරන්නේ. ඉස්සර පාවිච්චි කරේ ඔන්න ඔය වගේ ලී කෑල්ලක් තලලානගෙන. ඒකට හොඳම ලීය තමයි කරඳ ලීය කරඳ මුල. කරඳ මුල තිත්තයි ඒක තලලා ගත්තම හරියට දත් බුරුසුවක් වගේ තමයි. ඒ කියන්නේ කොටස් තුනකින් නැමිලා නෙවෙයි මේ අපි එතනදි කියන්නේ අර දත්වලට හොඳට ශක්තිය ලැබෙන තැනක්. එතකොට කියනවා දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව. මේ යටින් ගමන් කරන්න පුළුවන් ආරුක්කුවක් වගේ. ආරුක්කුව කියනකොට ඔබ දන්නවා. මේ නිල් කුරුළු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට. දැන් බලන්න රත්නසී ශූරීන් අර මුලින් ඔබ එයාගේ කතාව අහනකොට දැක්කා ඒකේ නිල් කුරුළු බිලිඳු නිදි. නිල් කුරුල්ලෝ ඒ ගමේ ළමයි හැටියට තමයි එතුමා ඒක දකින්නේ. දැන් අපි හිතන දෙයට වැඩි දෙයක් මෙතන කියනවා. නිල් කුරුළු ඒ ගමේ ළමයි ඇහැරවන්නේ කුමට? රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය. අර බලන්න රැගෙන දෝතට දෝත කියනකොට අපි කියනවා දේ අත දෝත විසන්ධි පදයකුත් තියෙනවා. එතකොට අපිට ව්‍යාකරණ වචනකුත් එනවා. දෝත කියනකොට දේ අත දෝත කියලා. රැගෙන දෝතට පෙරා උණුහුමට ඉරි එළිය. අර උණුහුම උණුසුමුයි උණුහුමයි කියනකොට වචනේ භාවිතා කරන ශෛලිය. නේ? උඹ දැනගනි. උඹ දැනගනි. උඹ දැනගනි. වචනේ තුන් විදිහට කියන්න ඕනේ. එතකොට අපි භාවිතා කරන වචන හැම වෙලාවෙම ලිඛිත භාෂාවේ කථිත භාෂාවේ කොටස් දෙආකාරයකින් යොදා ගන්න පුළුවන්. එතකොට ලිඛිත භාෂාවේ එක විදියට තියෙනකොට කථිත භාෂාවේදී අපිට වෙනස් වෙන්න පුළුවන්. දැන් උණුසුම කියලා අපි කිව්වට උණුහුම කිව්වම පොඩි මේ සෞම්‍ය ගතියක් පේනවා. උණුහුමට හිරු එළිය මිහිරි මව් කිරි වගේ පොවන්නේ නුඹලාට. එතකොට මේ හිරු එළිය වැටිච්ච පරිසරයක තියෙන සුවිශේෂත්වය තමයි මෙතන කියන්නේ. මිහිරි මව් කිරි වගේ කොයි වගේද? මවගේ සෙනෙහස තමයි කිර කියන්නේ. එහෙනම් මව් කිරි පොවනවා වගේ තමයි මේ හිරු එළිය වැටිච්ච පරිසරයේ තියෙන ලක්ෂණය කතුවරයා පෙන්වුම් කරනවා. රමණීය වන ගැබේ මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇන්දාද දේ දුන්න.
වැහි වතුර ඉහිනවා නම් ඔවුන් වේලුවට කුරුල්ලෝ ඉගිල්ලි වරින් නුඹ මා ළඟට බලන්න. රමණීය වන ගැබේ. රමණීය කියන්නේ ලස්සන කැලෑවක් තුල මොනරුන්ට පිල්වියන බලන්න කැලෑවක මොනරගේ පිල ඊටම චමත්කාරයි. මොනර පිලක් වගේ කියනවා. අපි උපමා කරන මොකකටද? කාන්තාවන්ගේ කොණ්ඩයට නේ. ඉස්සර කාන්තාවන්ගේ නම් බොහොම ලස්සනයි. දැන් වගේ පොඩි කොණ්ඩ නෙවෙයි. එතකොට රමණීය වන ගැබේ මොනරුන්ට පිල්වියන සන්නාලියන්. එහෙනම් මේ සන්නාලියා කියන්නේ ඔන්න අපිට ආවා වචනයක්. මොකද්ද? ව්‍යාකරණ කොටසකුත් මෙතන ආවා. ඇඳුම් මසන තැනැත්තා. දැන් ඕක ඇහුවොත් බොහෝ ළමයිට කියවෙන එකක් තමයි ඕකට කල්පනා කරනවා මොකක්ද දෙන උත්තරේ. එහෙනම් අදින් පස්සේ මතකයි සන්නාලියා. නේද? සන්නාලියන් කොහොම ඇඳාද දේ දුන්න. සන්නාලියා එතකොට අර ඇඳුම මහන්ට පුළුවන් වගේම ඒ දේ දුන්නේ තියෙන චමත්කාරය පෙන්눔 කරනවා. වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරින් නුඹ මාලන්. වතුර පාර සැරයි වතුර ඉහිනවා. ඒක හරියට දෙපැත්තකට අපිට හිතන්න පුළුවන්. කුරුල්ලනි උඹ මා ළඟට වරින් කියනකොට මෙයා ගුරුවරයෙක් ඉගෙන ගන්නට තමන් ගාවට පැමිණෙන කෙනෙක් පිළිබඳව පෙන්눔 කරනවා. මේකේ යටිපෙළේ අදහස අපිට ඒ විදියටත් හිතන්ට පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින දැන් නේවි තැනි බිමට සීතලයි මගේ සිත. වැසි සමීරේ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. මොකද්ද? වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින. දැන් වැස්ස දැන් අර කටෝර කාලේ ගෙවිලා ගිහිල්ලා කොහොමද වෙන්නේ? වැහි වලාකුළු ඇවිල්ලා දැන් අහසේ තැන් වල වලාකුළු රැඳිලා තියෙනවා. එතකොට මේ වැහි වලාකුළු රැඳිච්ච පරිසරේ එතකොට කඳු මුදුන් වල ලගිනවා කියනකොට ඔක දන්නවනේ නවතිනවා කියන අදහසනේ. දැන් සාමාන්‍යයෙන් අපිට කවුරු හරි කිව්වොත් උඹ කොහේ läග්ගද කියලා අහුවොත් බලන්න වචනේ. එතකොට කොහෙද හිටියේ කියන අදහස. අපේ වචන භාවිතයේ තියෙන සුවිශේෂත්වය. දැන් සත්තු ලගිනවා නවතින. හැබැයි අපි මිනිස්සුන්ට ලගිනවා කිව්වන් පස්සේ ඒකේ වචනේ පොඩි වෙනසක් තියෙනවා. එතකොට ඒක නිකන් අර අපේ භාෂාත්මක හැකියාවත් එක්ක අපි භාවිතා කරන වචනත් එක්ක ටිකක් මදි වගේ හිතෙනවා. එතකොට කියනවා කඳු මුදුන් වල දැන් läගලා ඉන්නේ, නැවතිලා ඉන්නේ. මේ තාම වැස්සෙන්න නැහැ. වැහි වලාකුළු කළු පාටට අහසි තියෙනවා. එතකොට තමයි අපි කියන්නේ අද නම් වහිනේ ආන්නේ විදියට. දැන් මේ තැනි බිමට සීතලයි. අන්න බලන්න. දැන් ඒක එනවා ටිකෙන් ටික තැනි බිමට සීතලයි මගේ ඇඟට. දැන් සීතල ගතියක් දැනෙනවා. ඒ කියන්නේ අර කටෝරත්වයේ ටිකෙන් ටික අඩු වෙනවා. ජීවිතයේ යථාර්ථය තමයි මේ අනිත් පැත්තෙන් පෙන්눔 කරන්නේ. ඊළඟට වැසි සමීරේ ඇඳේ සිහිනයක් වීන් වැහි වෙලාවට මේ කටෝර පරිසරයකනේ ඉන්නේ. මෙතුමා ගියේ මොකටද? යම්කිසි ඒ කාලේ ඇති වෙච්ච දේශපාලන සමාජමේ පරිසරයත් එක්ක මාරු කරනවා වෙන ප්‍රදේශයකට. එතකොට සාමාන්‍යයෙන් ඉස්සර ඒ වගේ ප්‍රදේශයකට මොරාගල දිස්ත්‍රික්කය කියන්නේ ඊටාම කටෝර ප්‍රදේශයක්. එතකොට දැන් වගේ පාර තොටවල් කිසි තේයක් නැති මහා ඊටාම අමාරු දුෂ්කර ප්‍රදේශයක්. ඒකට තමයි සමහර විට දේශපාලන වශයෙන් පරිගැනීම් වලට එහෙම මාරු කරන ගති ලක්ෂණ ඉස්සර තිබුණේ. එතකොට මෙතුමත් ඒ වගේ එකට තමයි මේ යටත් උනේ. වැසි සමීරේ ඇඳී සිහිනයක් වින්. දැන් මේ වැස්සෙනුට අර අතෑරලා යන්න ඕනි මට මේකේ ඉන්න බෑ කියා හිතිච්ච එක්කිනාට හිතෙනවා. වැසි සමීරේ ඇඳී සිහිනයක් වින්. සිහිනයකද වැස්ස එනකොට ටිකක් අර තිබිච්ච කටෝරත්වය අත්හැරලා බොහෝම ශාන්ත බව ඇඟට දැනෙනවා. ඔබ එන්න ඉතින් මගේ හෙට දවස. ඔබ එන්න වැස්ස ආවෙන් පස්සේ හෙට දවස අලුත් දවසක් බවට මටපත් වෙනවා. ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. එතනදී අපි පෙන්눔 කරනවා ඒ විදිහේ හැඟීමක් තුල
අපි පෙන්වු කරන්නේ හෙට දවස සඳහා මම කටයුතු කළ යුත්තේ කොහොමද? අන්න ඒකයි කියන්නේ. ඊළඟට කියනවා ඔන්න අපේ ලස්සනම කොටස මේක නම් දැන් පසුගිය වර්ෂයට කලින් වර්ෂයේ විභාගයට ආපු කවි පදයේ ගිම්මහානේ ගිලන් වී කෘසව සුදු මැලිව ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුණ්‍ය දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. ගිම්මානයක් තිබුණොත් මේ වසන්තයක් එනවා. ඒ කියන්නේ ගිම්මානේ ගිලන් වෙනවා කියන්නේ ලෙඩ වෙලානේ. මෙතනදී ගිම්මානේදී ගිලන් වෙලා අර විශාල මේ හොය කෙට්ටුවට ඇවිල්ලා කෘෂ වෙලා කෙට්ටු වෙලා සුදු මැලි වෙලා අප්‍රසන්න විදිහට තිබිච්ච ඔය ඇදී ඇදී ඉකි ගැසූ නැවත පිරිපුන් දැන් ඇදී ඇදී ආපු ඔය දැන් ඉකි ගහගෙන පිරිපුන් තත්ත්වයට නැත්තම් වතුර වෙන මතකනේ මුලින් කිව්වා මල්වර වෙනවා කියලා. එහෙනම් මල්වර එනවා කිව්වේ පළහට ගන්න සුදුසු වෙනවා. එතකොට අපි කාන්තාවක් මල්වර වෙනවා කියනකොට අපි ඕකෙන් කියන්නේ පළහට ගන්නව නෙමෙයි. එහෙනම් මාතෘත්වයට සුදුසුයි කියන එක. ඕක තමයි සැඟවුණු අදහසක් කියවෙන්නේ. ඊට පස්සේ කියනවා දුෂ්කරය කියා හැර යා යුතුය. අපි සමහරලාට කියනවා අපෝ මේ ඔක්කොම අතහැරලා දාලා යන්න හිතෙනවා කැලේට කියලා. කවදාවත් යන්නේ නැහැ ළමයි. ඕවා නිකන් කතන්දර පමණයි. දුෂ්කරය කියා. දැන් අපි හිතනවා මගේ අතක් නැති වුණොත් නම් මං ආයි ජීවත් වෙන්නේ නැහැ කියලා. බලන්න ඔබ පාරේ යනකොට සමහර විට මේ ඉනෙන් පහත නැති අය රබර් කෑල්ලක් දාගෙන ඇදී ඇදී පාරේ යනවා. එහෙනම් මැරෙන්න හිතෙන්න එපා. නෑ කිසි කෙනෙකුට එහෙම වෙන්නේ නෑ. මේ දුෂ්කරය කියා හැර යා යුතු ජීවිතේ. හැර යන්නේ නෑ කවුරු. ඒක තමයි මිනිස්යාගේ යථාර්ථභාවය. ඒ කියන්නේ කොතනදීවත් අපි ඕනි වෙලාවක කියන මේ අපි අපෝ මන්නම් මේ ඔක්කොම අතහැරලා දාලා යන්න කැමති කියලා. නෑ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේවා ටිකින් ටික අත්තරින්න ඕනේ කියලා. මේ පද්‍ය පන්ති තුලනොත් ඒ අදහස යටිපෙළ පෙන්වුම් කරනවා. දුෂ්කරය කියා හැර යා යුතු ජීවිතේ දුෂ්කරයි කියලා ජීවිතේ අතහැරලා යන්න ඕනේ. නැත්තම් මොරාගල දිස්ත්‍රික්කේ අතහැරලා මගේ ගමට යනවද? ගාල්ලට යනවද? එහෙම නැහැ. කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වන කටුපොකුරු සිප ගනිමි. කටු ඊටාම කටෝර පරිසරයක හැදෙන්නේ පතොක් වගේ දේවල්නේ. ඒකක් සිප ගන්නවා කියන්නේ හෙට මලක් වෙයි. ඒ කියන්නේ හෙට හොඳ දවසක් බවට පත් වෙයි. කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. එහෙනම් ගිම්මහණයක් තිබ්බොත් තමයි වස්සානයක් ඇති වෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපේ පාඩමේ ප්‍රධාන කොටස් ටික තමයි කෙටියෙන් මම පැහැදිලි කරේ. ඊළඟට අපි විචාරාත්මක ප්‍රශ්නයකට යනකොට අපි යුද්ධයට යනකොට සන්නද්ධ වෙලා යනවා වගේ විභාගයට යනකොට කරුණු වලින් එකතු වෙලා යන්න සන්නද්ධ වෙලා යනවා. දැන් අපිට එන්න පුළුවන් විචාර ශෛලීන් එක්ක බැලුවම අපිට භාෂාමය ස්වරූපය අහනවා. වස්සාන පද්‍යපන්ති භාෂාව බලන්න. සරල භාෂාවක්. කටවහර, ජනවහර, වියත්වහර ඊළඟට සංකලනය. එතකොට සරල භාෂාවක් කියන්නේ ඔය දෑල දොඩමලුයි. සුවඳ බැරුවායින්ට බලන්න. සාමාන්‍ය සරල භාෂාවක්. කටවහරත් ඒකටම ගත්තගෙන විභාගයට යනකොට පාඩම් කරගන්න ඕනේ අන්න ඒ වගේ කවි. ඒ කියන්නේ ඕනෑම තැනකට අර නට් එකක් ගලවන්න ගන්න ස්පැන්ඩර් අඩුවක් වගේ ඕනිම එකක් කරකවලා හදාගන්න පුළුවන් එකක්. බලන්න සරල භාෂාවටක් ගත්තා කටවහරටත් ගත්තා. ඊළඟට ජනවහර. වියත්වහර කියනකොට ඊට වැඩි ටිකක් ඉහළ තලයක තියෙනවා. ඒක තමයි අපි කියන්නේ කටුපොකුරු සිඹ ගනිමි හෙට මලක් වනු පිණිස. අර එතනදි කියනවා අද කටෝර ජීවිතයක් ගත කරාට හෙට මලක් වෙයි. හෙට මලක් සිප ගන්න පුළුවන් වෙයි. අන්න ඒකයි කියන්නේ ඔය වගේ කොටස් දෙකක් අපිට උදාහරණයට දාන්න පුළුවන්. ඒක තමයි වස්සාන පද්‍යයේ භාෂා ශෛලිය ගත්තම. ඊළඟ කොටසෙන් අපි බලනවා තව පොඩ්ඩක් ඉදිරියට
ජනවහර මොනවාද? ඔය බලන්න මේවා ඔබ සටහන් කරගන්න එක වඩාත් වැදගත් වෙනවා. මොකද කටවහර ජනවහර. කටවහර කියන්නේ කතා කරන ශෛලියනේ. ඒක තමයි ජනවහර මිනිසුන් අතර පවතින්නේ. ඔය දැල දොඩමළුවේ සුවඳ බැරුවායින්ට. නේ එක දැන් අපි මතකයි 10 පාඩම අපිට තිබුණා මොන්රාගල් දිස්ත්‍රික්කයේ භාෂා ශෛලිය. ඒකේ තිබුණා ඉන්ට, කන්ට, යන්ට. අන්න ඒ වගේ වචන. එතකොට බලන්න ඒ වචනෙන් භාවිතා කරලා ඔය දැල දොඩමළුවේ සුවඳ බැරුවායින්ට, සුවඳ බැරුවායින්ට. සුදු මල් පොකුරු වඩාගෙන. එතකොට මල් පොකුරක් අතින් ගත්ත එක අර බලන්න මෙයා කියනවා සුදු මල් පොකුරු වඩාගෙන. ඔබ අහලා ඇති අර සුදු මල් පොකුරක් අතින් දරාගෙන කියලා සින්දුවක් එහෙම තියෙනවා. ඒකෙයි මේකෙයි බලන්න වෙනස කවියකයි සින්දුවකයි තියෙන වෙනස ගන්නකොට. මෙතන වඩාගෙන කිව්වම නිකන් සෙනෙහසින් යුක්තව. අතන කිව්වේ කොහොමද? සුදු මල් පොකුරක් අතින් දරාගෙන අර සොහන ළඟට යනකොට අරන් යනවා. අතින් දරාගෙන ඒක නිකන් බොහොම අමාරුවෙන් වගේ. මේක බොහොම ඒ දෙකම අතේ අරන් යන්නේ. වචනේ වෙනසයි අපි එතන බලන්නේ. එන කටවාර ජනවාර වෙනස. කුඹුක් අතු වතුර අත ගගා නැමිලා කියන. දැන් මෙහෙම අත ගන්නවා වතුර අත ගන්නවා. අපි සාමාන්‍යයෙන් අත ගන්නවා කියන්නේ මෙහෙමනේ. නැත්තම් මෙහෙමනේ. දැන් ගහේ අත්ත මෙහෙම වැටිලා තියෙනවා. වතුර යනකොට මේක හෙලවෙනවා. අන්න ඕක තමයි කියන්නේ කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට. අන්න ජනවාර කටවාර දෙක තමයි ඔතනදී අපිට ගන්න තියෙන්නේ. ඊළාට වියත්වහර. ඔන්න ඔතන තමර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින ගිම්හානියේ ගිලන්වී කෘසව සුදු මැලියෝ. එතකොට නෙළුම් මල් හෝලු මල් වගේ පෙති වැටිලා ගිම්හානි අර කටෝර කාලේ දුෂ්කර කාලේ ගෙවිලා ගිලන් වෙලා කෙට්ටු වෙලා කෘෂ වෙලා සුදු මැලි වෙලා ආන්න වියත්වාර. ඒ කියන්නේ උගත්වහර කියන එක තමයි ඔතනදී භාෂා ශෛලිය පෙන්눔 කරන්නේ. වියත්වහරත් එක්ක ඊළඟට කියනවා ඔන්න බලන්න දැන් ඔබට ලකුණු 15 භාෂා ශෛලිය හා ව්‍යංගාර්ථවත් දැන් අපිට අහන්න පුළුවන් වස්සානේ පද්‍ය පන්තියේ නිර්මාණකරුවාගේ ප්‍රධාන පරමාර්ථය එක සරල බස්වහරක් යොදා ගැනීම. රෝමිලක්කම් අංක 1ට 1 ගන්න. දෙවෙනි කොටසට අහන්න පුළුවන් ව්‍යංගාර්ථවත් බව. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. බලන්න මේවනේ ඊටාම ලේසි කොටසක්. ව්‍යංගාර්ථ කියන්නේ ඔබ සිනහ වෙන්නේ වේ හුණුව ගිය ලෙහනාර. මම මෙහි ජීවත් වෙන එක මහා අමාරුයි. හැබැයි ඔබගේ සිනහවෙන් අර චූටි බබාගේ හිනාවත් එක්ක මවගේ සෙනෙහස වගේ මේ ප්‍රදේශයේ ළමයි එක්ක ඉන්නකොට ඒක ඉබේම නැති වෙලා යනවා. දැන් මෙතනදී කටෝර කියනකොට අමාරුයි වැස්ස කාලය එනකොට බොහෝම සතුටක් වෙන. දුෂ්කරයේ කියා හැර යා යුතුයිද ජීවිතේ කටුපොකුරු සිප ගනිමි හෙට මරාකන. දුෂ්කරයි කියලා මේ ඉගෙන ගන්න කාලේ අපි හිතනවා හරි දුෂ්කරයි කියලා. නෑ. ඒක නෙවෙයි දරුවනේ. ඇත්තටම කියන්නේ ඒක තමයි සුන්දරම කාලේ. දැන් අපේ ජීවිතේ නම් අපි අවුරුදු 5 ඉඳන් අවුරුදු 60 වෙනකම්ම ඉස්කෝලේ ගිය ජීවිතයක් වෙනවා. සමහරුන්ට ඒක හරි කොච්චර සතුටුයිද කියලා බලන්න. ඔය අතර විශ්වවිද්‍යාලේ අවුරුදු 3ක් හෝ 4ක් හිටියොත් නැත්නම් ගුරු විද්‍යාලයක අවුරුදු 3ක් 4ක් හිටියොත් ඒ කාලේ විතරයි ඉවත් වෙන්නේ. ඒත් ඉගෙන ගන්න කාලෙන්නේ අර ඉස්කෝලේ ගියා වගේ තමයි. ඕක ජීවිතේ කොච්චර වුණත් ගුරු වෘත්තියත් එක්ක බැලුවම කොච්චර සාර්ථකද කියලා අපිට දැනෙන්නේ ඒකට යොමු වුණායින් පස්සේ බලන්න. එතකොට මේ හරි මේ ජීවිතේ සතුටක් ලබන්න පුළුවන්. ඇත්තටම අපි කවදාවත් අපි හිතන්නේ නැහනේ අපි දැන් අවුරුදු 50 55ක් වෙනකොටත් අපි හිතන්නේ අයියෝ මට අවුරුදු 50ක නෑ. අපි හැමදාම ඉන්නේ අවුරුදු 15 16 17. ඒ කියන්නේ අවුරුදු 5 ඉඳන් එක ඉන්නකොට අපි ඒගොල්ලොන්ගේ සිතුම් පැතුම් තමයි වැඩි තියෙන්නේ. ඒකද අපි හිතන්නේ ඒ සිතුවිල්ල. නැත්තම් මේ ළමයා මෙච්චර හැදිලා මේක තේරුම් ගන්න බෑ කියලා කියන අවස්ථා තියෙනවා සමහර දෙමව්පියෝ. එහෙම නෙවෙයි ගුරුවරයා කවදාවත් එහෙම කියන්නේ නැහැ. මොකද හේතුව ගුරුවරයා දන්නවා මේ අපි ඉන්නේ හැමදාම ළමයි එක්ක. එතකොට අවුරුදු 18 ළමයා දක්වා අපි අවුරුදු 5 ඉඳන් ඉන්නවා. එතකොට අපි ඒ ජීවිත ගැන
අවබෝධයක් තියෙනවා. ඒක නිසා තමයි සමහර ලාවට අපි මේ සෙනෙහස වැඩි වෙන්නේ. ආදරය වැඩි වෙන්නේ. එතකොට මේවා අතහැරලා යා යුතුයි. හැර යා යුතුයිද ජීවිතේ. කටුපොකුර සිප ගනිමි හෙට මලක් වන පිණිස. කටුපොකුරක් සිඹ ගන්නවා. ඒ කියන්නේ අද දුක් විඳිනවා. හෙට මට ප්‍රයෝජනයක් වේවි. රමණීය වන බැගෙවි මොනරුන්ට පිල් ලස්සන කැලෑවක මොනරුන්ට පිල් වියන කියනකොට අපි දන්නවා කැලෑවක් ලස්සනයි මොනරත් ලස්සනයි පරිසරයම ලස්සනයි කියන එක තමයි මෙතනදී පෙන්වුම් කරන. ඊළඟට ඔබට ටිකක් නුහුරු වචනයක් වුණාට ලේසි වචන තේරුමක් තියෙන. සංකල්ප රූප මැවීම. ඔය දැල් ඔය දෙපැත්තම දොඩමලුයි සුවඳ බැරුවායින්ට සුවඳවත් පරිසරය ගැන කියන්නේ. එහෙනම් ඔන්න සංකල්ප රූප. මේ කවිය ගත්තකි අපිට සංකල්ප රූපත් එක්ක යොදා ගන්නකොට. ඊළඟට අපි ගන්නවා තව එකක්. නිල් වතුර තුරුළු කර කිතේ මේ ලස්සන වතුර පරිසරයේ අතහැරලා යන්නේ කොහොමද? එච්චර ලස්සනයි. ඒකයි එතනදී කියන්නේ. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුරු සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වගේ හිනහේ මා එක්ක ඔන්න බලන්න සංකල්ප මෙතනදී පෙන්눔 කරනවා ඕනෑම විදියකට අපිට යොදා ගන්නට පුළුවන්. ඊළඟට අපිට තව කොටසක් තව සංකල්ප රූපම කොටස් ටිකක් යනවා. කුඹුක්කතු වතුර අතගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුව පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්න හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට සංකල්පයක් කියන්නේ. ඒකෙමුත් ඒ විදිහට කියවෙන්නේ ඒ අදහසම. ඊළඟට අනුප්‍රාසය. මේ දවස්වල දුවේ පුතේ ඔබට හරියට අම්මත් ව්‍යාකරණ කියනවා ඇතිනේ. අනුප්‍රාසය කියන්නේ එකම දේ නැවත නැවත කියනවානේ. ඔබට කියන පාඩම් කරන්න. ඒක අනුප්‍රාසය. බලන්න. ඇදී ඉකිගැසූ නැවත පිරිපුන්නේ. ගඟ දැන් පිරිපුන් වෙලා හොඳට හැදිලා. එතකොට ඇදී බලන්න. ඒක අනුප්‍රාසයක් එකම. කටුපොකුර සිප ගනිමි හෙටව මලක්වන කුරුල්ලෝ ඉගිල්ලි. ඒ එකම දේ නැවත නැවත යොදා ගැනීම තමයි මෙතනදී පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ ජීවන දෘෂ්ටිය. ඔන්න ඔතන තමයි අපි පද්‍ය පන්තියේ සුවිශේෂම කොටස ජීවන දෘෂ්ටිය. අපි අතහැරලා යා යුතු නෑ ඕනෑම එකක් අපි ක්‍රියා කරන්න ඕනි කොහොමද? ඒකට අපි යම් කිසි ප්‍රතිචාරයක් දක්වලා දුෂ්කරයේ කියා හැර යා යුතු ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. කටුපොකුරු සිප ගන්නේ හෙට මලක් වනු පිණිස. ඔන්න ඔය විදිහට බැලුවයින් පස්සේ අපේ පද්‍ය පන්තිය තුල අපි දකින සුවිශේෂ ලක්ෂණ ඔබට තුන්වෙනි වාරයට අදාළ පද්‍ය කොටසක් තමයි මම මේ සාකච්ඡා කරේ. ඒකෙදි ඔබට කෙටි පිළිතුරු ලියන්න ප්‍රශ්න ටිකක් ලැබේවි. ඊළඟට විචාර ප්‍රශ්න ටිකක් ලැබේවි. ඔබ සාර්ථකව මේ වසරේ මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.